සුබ දවසක් වේවා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. සුබම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරලා අපි සුබ පාඩමක් පටන් ගමු. ආදේශය. එතකොට ඉතිසල්ලාට ගිය සතියේ මම ගෙදරට දුන්නා පිටෝක 11. ගෙදරට දාලා දෙන පුතේ හරි වැඩ දාගෙන ඉන්න දාන්න විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැන් ඔය අද දවසේ කරපු වැඩ දාද්දී මේ ගෙදර වැඩේ කරාද නැත්ද කියන එකත් මට බලන්න ඕනේ. ඒකේ එකම දාන්න ෆොටෝ ටික. ඒතකොට මට බලන්න පුළුවන් ඔයගොල්ලෝ මොනවද කරලාද අඩුපාඩු වෙලාද ඒවත් එකම දාන්න. සමහරක් අය අද කරපු ටික අද විතරයි ගෙදර යන්න නම් ජීවිතේට දාන්නේ නැහැ. මට සමහරක් අයගේ මේ පන්තියේ දැන් ආයතනයේ පන්ති සායත ආයතනයේ පන්තියේ ඉන්නවා 22ක් 3ක් විතර ළමයි උත්තර දාන්නේ 7යි 8යි. හරිද? එතකොට තව තන ඉන්නවනේ මගේ අනිත් ගෲප් වල. ඒතර ඒ ගෲප් එකේ ඉන්න ප්‍රමාණය ඒකෙන් දෙන්නයි එක්කෙනයි එහෙම දාන්නේ. ඉතින් මේ එහෙම දාන්න පුදුම වැඩක් මේක. මුළු පන්ති කරන වෙලාවේදී ඔච්චර ඉඳලා මගේ ගෲප් වලට තියෙන 4-5 දෙනාගේ නම් වැඩ ඒක මට එන ගැටලුවක්. ඒ නිසා විශේෂයෙන්ම මම ඊළඟ දවසේ මෙහෙම වැඩක් කරනවා. මම ඊළඟ දවසේ ගන්නවා මගේ ගෲප් එක මෙතනට. මම ෆෝන් එකෙන් බලනවා ගෙදර වැඩ දාලා තියෙන ළමයි. මෙන්න මේ අය. එතකොට නාම ලේඛනේ බැලුවා ගෙදර වැඩ දාලා නැති ළමයි. කියලා නමින් නමට කියනවා. කියන ගමන්ම ආසන්න දෙමාපියොත් ඇතිනේ කවුරු හරි ආයෙ කෙනාගෙන් අහනවා මේ ගෙදර වැඩ මේ දරුවා කරන්නේ නැත්තේ දරුවගෙන් ගෙදර වැඩ ගන්නවද කියලා කියන්නේ. ඔය මොන හරි අතුගානේ ඒවා හරි මොන හරි වැඩ ගන්නවද කියලා අහන්නට ඉන්දාස කර්මයක් කර කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම 8 වසර ළමයි ගෙදර වැඩ ටිකේ දෙරම දාන්න පුළුවන්. හරි ලබන සතිය අනිවාර්යෙන්ම මම ඒ විදියටම ඒ කිව්ව විදියටම කරනවා. ආයි ඒක වෙනසක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේක කරන නිසා සියලු දෙනාම ගෙදර වැඩ ටික දාලා තියෙනවා. හරි. එහෙනම් අපි බලමු අද දවසේ පාඩම ආදේශය ගිය සතියේ පොඩ්ඩක් අපි කරන්න ගත්ත ආදේශය ගැන. ආදේශය මතක් කරලා දුන්නා. අද ආදේශය තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න. ඊට පස්සේ බලමු. හරි. ආදේශය. පිටුවංක 12 තියෙනවා පුතේ මේ 12ට එන්න පිටුවංක 12ට. 12 තියෙනවා ගණන් පළවෙනි උඩම තියෙනවා ගණන් 6ක්. ඒ ගණන් 6 වෙනුවෙන් මේ උදාහරණ කියලා දෙන්න. හොඳට මතක තියාගන්න. ඍණයි ධන වෙන ඒවා ගුණ වෙන ඒවා මේකතු කරන ඒවා හරියට මතක තියාගෙන හරියට ආදේශ කරගෙන හරියට උත්තර ගන්න කලබල වෙන්න එපා. හරි? මේක දීලා තියෙනවා x සමානයි ඍණ 3. y සමානයි ඍණ 1. z සමානයි 0. ඔන්න තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. මම උදාහරණ ගණන් 3ක් කියලා දෙනවා. දීලා ඔයාලකින් මම බලාපොරොත්තු වෙනවා ගණන් 6ක උත්තර. හරිද? ඒක නිසා උත්තර බලාගන්න අපි එකින් එකට යනවා. 1. මුලින්ම බලාගෙන ඉන්න 8 අවසරයි මාත්‍රික තරගෙ ලියන්න අවස්ථාවක් නැහැ. මුලින්ම තියෙන්නේ බලාගෙන ඉන්න එක. කාටද මේ උදාහරණ තුන තේරුම් නැත්නම් අහන්න පුළුවන් කියලා දෙද්දි ඉඳන් හොඳට බලන්න. හැබැයි බලාගෙන ඉන්න ඕනේ. මං දැන් අද ඉඳන් මේ කියලා දෙද්දි කියලා දෙන එක්කෙනාගෙන් අහනවා ඔයාලට කොතනද තේරුම් නැති කියලා. කියන්නේ ගාන දිහා බලාගෙන හිටිය තැන පින්දවන්දේ ඔක්කොම බලමු. මොකද මගේ දැන් මේ තේරෙන දෙයක් තමයි අපි මේ දැන් මාස 2-3ක් තිස්සේම මේ ක්‍රමවේදය කරගෙන එනවනේ. මට තේරුම් දෙයක් තමයි වෙලාවට සමහරවිට ඔයගොල්ලෝ හරියට බලාගෙන ඉන්නේ නැතුව එකපාරටම මැද්දෙන් බලලා මේ ඒවන තේරුන්නේ නැහැ. කියලා නිකන් එකපාරටම අර තනි තියෙන්නේ. එහෙම නෙමෙයි පොඩ්ඩක් මොකද්ද තේරුන්නේ නැති කොතනද තේරුන්නේ නැති ඒකත් පොඩ්ඩක් මම බලන්නේ නෑ. මොකද්ද? කියන්නේ මගේ එකේ අවශ්‍යතාවය ඔයගොල්ලෝ මේ ගාන්ධිය හරියට ඉවර වෙනකම්ම පටන් ගන්න ඉඳන් ඉවර වෙනකම්ම බලාගෙන ඉන්න ඕනේ කියන එක. 2. මේ 2x ඇලිලා ඉන්නේ. ඇලෙනවා නම් 2 වැඩි කිරීම x ධන y. ඔන්නම ලියන පළවෙනියට. දිග හැල්ලා ලියුවා. 2 වැඩි x ධන y.
හරි ඊළඟට දෙක වැඩි කිරීම x කියන්නේ කවුද? ඍණ 3. යාවලියක් ගියොත් නම් වරහණක් ඇතුළේ ලියන්නේ. එතකොට ගැටලු නෑනේ. ධන y කියන්නේ කවුද පුතේ? ඍණ 1. මොනවම ලියුවා. මේක ලියා ගන්න කාටද ගැටලුවක් දෙන්න පුළුවන්ද? මොකද මම මේ කරේ දෙක වැඩි කිරීම x දෙක වැඩි කිරීම ඍණ 3. x වෙනුවට ඍණ 3 දැම්මා. y වෙනුවට ඍණ 1 දැම්මා. දැන් සුළු කරනවා. දෙවරක් 3. දෙවරක් 3 කියන පුතේ ඍණ 6යි. කොහොමද ගත්තේ? දෙවරක් 3 6යි ධනයි ඍණයි වැඩි කරොත් ඍණ 6යි. ධනයි ඍණයි වැඩි කරොත් ඍණ 6යි. එකතු කිරීම ඍණ 1. දැන් දෙන්නම ඍණ. දෙන්නම ඍණ. මම 6ක් ගිහිල්ලා කඩේට ණය වෙනවා මං ආයි පාරක් එකක් ණය වෙනවා දැන් මගේ ණය වැඩි වෙලා. මගේ ණය වැඩි වෙලා නම් ඔක්කොම මට කීයක් එන්න ඕනද? ඍණ 7ක් කියලා එන්න ඕනේ. කොච්චරද දෙන්න ඕනේ මට? ඍණ 7ක් කියලා එන්න. නයි ඍණ 6යි ඍණ 1 එකම જાතියයි එකතු කරද්දී ඒ જાතියෙම ලකුණ දාන්නේ අපි. ಜಾති දෙකක් එකතු කරා නම් තමයි ලොකු එකෙන් පොඩි එක අඩු කරන්නේ. එකම ಜಾතිය එකතු කරනවා නම් ඒ දෙන්න එකතු කරලා මෙන්න මෙහෙම දානවා ඍණ 7යි කියලා. දෙවෙනි ගාන මේක. ඉසෙක් කියන්නේ කවුද? බිංදුව. 3 වැඩි කිරීම. අපි මුලින්ම දිගහැරලා ලියලිමු පොඩි. ඔකටත් හොඳයි. ඉසෙක්මයි. 3 වැඩි කිරීම x කියන්නේ කොහොම ගත්තා. 2 වැඩි කිරීම y කියන්නේ මෙන්න මෙහෙම දිගහැරලා ගත්තා. මම කරේ මුලින්ම දිගහැර ගත්ත එක විතරයි. ඊට පස්සේ තමයි දැන් ආන්සර් ගන්න. බිංදුව 3 වැඩි කිරීම x කියන්නේ පුතේ ඍණ 3. වරහණක් දැම්ම. අඩු කිරීම 2 වැඩි කිරීම y කියන්නේ කවුද පුතේ? ඍණ 1. වරහණක් දැම්ම. දැන් හරියට සුළු කරන්න ඕනේ. බිංදුවයි 3 වරක් 3 3 වරක් 3 9යි. හැබැයි ධනයි ඍණයි වැඩිම කරන්නේ ධනයි ඍණයි ඍණ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඉන්නෝනේ. ඍණයි ඍණයි ධන. එතන එන්නේ ඍණයි ඍණයි ධන දෙවරක් එක දෙකයි. හරි. බිංදුවයි ගුණ කිරීම. ಜಾති දෙකක් ආවේ. එකම ಜಾතියාව එකතු කරා ඒ ලකුණම දැම්මා. ಜಾති දෙකක් ආවේ. එකතු වෙන්නේ නැහැ කිව්වා. ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවා කිව්වා. 9න් දෙකක් අඩු වුණාම කියන දේ 7යි කියලා. ලොකු එක්කිනාගේ ලකුණ මොකද්ද? අඩු කිරීම. දැම්මා. හරි. බිංදුව 7ක් එක්ක නෙමෙයි කාත් එක්ක වැඩි කරත් බිංදුවම තමයි. ඒ නිසා අන්තිම උත්තරේ බිංදුව වෙනවා. බිංදුව කාත් එක්ක වැඩි කරත් කියනපු දේ උත්තරේ බිංදුව. හරින දාන 100න් 1000කින් වැඩි කරත් බිංදුවම තමයි. වැඩි කරද්දි විතරයි ඈ. නැත්නම් බෙදද්දිත් එහෙමයි ඈ. වැඩි කරද්දි බෙදද්දි බිංදුවම තමයි. මේකට එනවා. මේ ගන්න. 5 වැඩි කිරීම y ඍණ. 3 වැඩි කිරීම ඉසෙක් ධන. 2 වැඩි කිරීම x. හරි. ආදේශ කරනවා. 5 වැඩි කිරීම y. 5 වැඩි කිරීම ඍණ 1. ඍණ 3 වැඩි කිරීම බිංදුව. 2 වැඩි කිරීම ඍණ 3. මම දැම්මා. 5 වරක් 1 5යි. 5 වරක් 1 5යි. ධනයි ඍණයි ඍණ. ධනයි ඍණයි ඍණ. මෙතන කියනවා මේ 3 වරක් බිංදුව ඍණ ධන ඕන එකක්. 3 වරක් බිංදුව බිංදුවයි. හැබැයි මෙතන අර ඍණ තියෙන නිසා බිංදුව දාම ඒකට ධනවත් වෙනවත් එන්නේ නැහැ කොහොමත් ඈ. බිංදුව කියන්නේ ස්වාධීන කෙනෙක්. ධනත් නැහැ ඍණත් නැහැ හරියට මධ්‍යස්ථව ඉන්න කෙනෙක්. අර මෙතන අඩු කිරීම තියෙන නිසායි අඩු කිරීම දැන් මේ 3 වරක් බිංදුව බිංදුවයි. මොකද පහේ බිංදුව කඩු වුණත් නැතත් මුකුත් වෙන්නේ නැහැ. මෙතන ධනයි ඍණයි වැඩි කරාම ධනයි ඍණයි වැඩි කරාම කීයද? ඒ ඍණ. දෙවරක් 3 6යි. දෙවරක් 3 කීයද? 6යි.
ඍණ 5යි ඍණ 6යි මොකද බිඳුව ගණන් ගන්න නැහැ දැන් වැඩක් නැහැ නේ ඍණ 5යි ඍණ 6යි එකම જાති ඔන්න ඍණ 5ට අපි වරහණක් දාගමු ඍණ 6ට වරහණක් දාගමු හරි ඍණ 5යි ඍණ 6යි උත්තරය එකම જાතිය හින්දා ඍණ 11යි කියලා ගන්නවා ආන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් ඔයගලන්ට ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි මේ ගණන් වල නොතේරුනේ කොතනද මොනවාද තේරුන්නේ නැත්තේ ඒවා අහලා විසඳ ගන්න පුළුවන් ගානේ මොනවද ගැටලු තියෙන්නේ කියලා හැබැයි මම මේ ගානේ කොතනද තේරුන්නේ නැති කියලාත් නානවා ඒකට මට හරියට පැහැදිලි උත්තරයක් දෙන්නත් ඕනේ බලනවා අවධානයෙන් ඉන්නවද කියලා මුළු ගාන දිහා අහන්න පුතා ප්‍රශ්න හරි ඉතින් ප්‍රශ්න නැහැ බලමු ගණන් හයවත්ද දිනේ කොහමද කියලා පිටුව අංක 12 පිටුව 12 දැන් ලියාගන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ලියාගන්න මොකේද ලියන්නේ අභ්‍යාස පොතේ ලියන්නේ සිනෙත් අහන්න පුතා ප්‍රශ්නේ සර් මේක කෝකද ලියන්නේ ඕක? මේ ටික ලියන්නේද? මේ ටික ලියන්නේ අභ්‍යාස පොතේ. අපි බෝඩ් එකේ ලියන උදාහරණ ගණන් ඔක්කොම ලියන්න පුතේ අභ්‍යාස පොතේ. හරිද? ඒකින්ද අභ්‍යාස පොතේ ලියන්න පිටුව 12 එන්න පිටුව 12 එන්න පිටුව 12 ලොකු ප්‍රශ්නාන්ත එකේ ගණන් 6ක් තියෙනවා ඒ ගණන් 6ම හදන්න. පිටුව 12 ලොකු ප්‍රශ්නාන්ත එක ගණන් 6ක් තියෙනවා ගණන් 6ම හදන්න ඉක්මනට. මේ ටික ලියා ගන්න ඒ ගණන් 6 හදන්න මිනිත්තු දෙනවා පුතේ හරියටම මම හොඳට කාලය දෙනවා මිනිත්තු 10ක් කාලයක් මේ ටික ලියන්නේ අභ්‍යාස පොතේ. හරිද? ලියන පොතේ ලියන්නේ ගණන් ටික හදන්න ඉස්සෙල්ලා මේ ටික අනිවාර්යයෙන්ම අභ්‍යාස පොතේ ලියාගෙන ඉන්න. හරිද? ඒක තමයි පළවෙනියටම වෙන්න ඕනේ දේ. පස්සේ කියන්නේ පහ බෝඩ් එකේ තිබ්බ එක ලිව්වේ නැහැ කියලා මකලා දාලා තිබ්බට පස්සේ හරි. ඒ නිසා ඒක ඔයගලන්ගේ දුර්වලකමක්. අනිත් එක කොහොමද? උදාහරණ ලියලා ඉන්න ඕනේ ගණන් හදන්න ඉස්සෙල්ලා. ඒක තමයි ක්‍රමවේදය. පටන් ගන්න. මිනිත්තු 10 හැදෙන්න ඈ. ෆොටෝකොපිස් වල තියෙන පොඩි අවුලකට තමයි ඔය ස්ක්‍රීන් එක දාලා තියෙන ස්ක්‍රීන් එකේ ඉතින් එන්නකොට බලන්න ඒවා අඩුපාඩු මොනවද කියනවනේ හරි ඒ චූටි චූටි දෝෂ තියෙන්න පුළුවන් මට හොඳට වැළුවා තියෙන සෙට් එක වගේ තියෙනවා මට නම් ඉතින් මම ඉච්චර වයසක මට පේනවා නෑ ඉතින් හරි මෙන්න මම පටන් ගන්නවා දැන් යනවා ඇත්තේ ඔයගොල්ලෝ අඩුම තරමේ මේ ගාන වගේ ඔය දෙක එකක් වෙන්න ඉතින් හදාගෙන යනවා ඇත්තේ අපි නම් හදනවා නම් මගේ නම් අදහස දැන් ඉවර වෙන්න ඕනේ මම ඉතින් මෙහිඳන් හදාගෙන යනවා එකින් එකට හිමිටින් හරිද අපි එකට යනවා පළවෙනි ගාන x ධන y x කියන්නේ ඍණ 3 එකතු කිරීම y කියන්නේ ඍණ 1 ඍණ 3යි ඍණ 1යි එකතු කරාම පුතේ ඍණ 4යි කියලා එනවා ඍණ 3යි ඍණ 1යි දෙන්නම එකතු කරාම කීයයි කියලා එනවද ඍණ 4යි කියලා එනවා ඊළඟ මේක y ධන 3 වැඩි කිරීම කිසේ ධන 7 y කියන්නේ ඍණ 1 ධන 3 වැඩි කිරීම බිඳුව 7 ඍණ 1 3 රබ් බිඳුව ධන 7 ඍණ 1යි ධන 7යි එකතු කරාම එකද වෙනවද නෑ 7න් එකක් අයින් වෙනවා ධන 6යි තුන්වෙනි කාරණාවට යනවා මෙයා x එහෙමමයි 4 වැඩි කිරීම y
y කියන්නේ පුතා ඍණ 1 ධන 4 වැඩි කිරීම z කියන්නේ බිංදුව කොහොම අපි සුළු කරලා බලමු x කියන්නේ එකට තගේ දාගමු නේ ඍණ 3යි ඔන්න වෙන දේ බලන්න ඍණ 3යි ඍණයි ධන වෙනවා 4 වරක් 1 4යි 4 වරක් බිංදුවයි ධන 4යි ඍණ 3යි සුළු කරාම ධන 1යි ධන 4යි ඍණ 3යි සුළු කරාම ධන 1යි ඊළඟ කාරණාව තුන්වෙනි එක්කෙන හතරවෙනි එක්කෙන මෙන්න මෙයා මම ආදේශ කරනවා x කියන්නේ ඍණ 3 z කියන්නේ sorry y කියන්නේ ඍණ 1 z කියන්නේ බිංදුව ඍණ 3යි ඍණ 1යි බිංදුවයි ඍණ 3යි ඍණ 1යි බිංදුවයි ඍණ 3යි ඍණ 1යි එකතු කරාම ඍණ 4යි අඩු කරනවා බිංදුවක් උත්තරේ ඍණ 4ම තමයි මොකද අඩු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ යා යාම තමයි ඒකේ වෙනසක් වෙන්නෙම නැහැ කියනවා ඊළඟ එකට z කියන්නේ බිංදුවයි x කියන්නේ 2 වැඩි කිරීම ඍණ 3යි ඍණ 3 වැඩි කිරීම ඍණ 1යි සුළු කරලා බලමු හරියට නේ අපි බිංදුවයි දෙවරක් ඍණ 3 ඍණ 6යි දෙවරක් ඍණ 3 ඍණ 6යි ඍණයි ධන 3 වරක් 1 3යි 3 වරක් 1 3යි බිංදුවයි වරහන් කියන්නේ වැඩි කිරීම ඍණ 6ෙන් ධන 3ක් ගියාම ඍණ 3යි ඍණ 6ෙන් ධන 3ක් ගියාම ඍණ 3යි බිංදුවරක් 3 බිංදුවරක් 3 බිංදුව මේ වෙනවා පහ වැඩි කිරීම y ඍණ 1 4 වැඩි කිරීම z බිංදුව 3 වැඩි කිරීම x ඍණ 3 ඔව් සුළු කරනවා 5 වරක් 1 ඍණ 5යි 4 වරක් බිංදුව කොහොමත් බිංදුවයි 3 වරක් 3 ධනයි ඍණයි ඍණ 9යි උන සුළු කරනවා ඍණ 5යි ඍණ 9යි උත්තරේ ඍණ 14යි කියලා එනවා. හරි. අපිට පුළුවන් හරි වැරදි ඉතින් බලා ගන්න ඉස්සරහට ගියාම නේ. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ අපි. ඒක දෙවෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ ආදේශ කරන්න ඕන කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට තියෙන්නේ ආදේශ කරන්න ඕන තැන් වලට දාලා පරිමිතිය හොයන්න. ඒක අපි සුජිකෝණාශ්‍ර මාර්ගයෙන් කියන හරි මම මේ ගණන් 6 පොඩක් මිනිත්තුවක් තියෙන ඕගොල්ලන්ට අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊළඟ ගාන හදන හැටි මම පැහැදිලි කරලා දීලා අපි ළඟ ඉස්සරහට ඍණ 3 ඍණයි ධන 4 වරක් 1 4යි ධනයි කො 4 වරක් බිංදුවයි ධනවත් ඍණවත් කිසි ප්‍රශ්නයක් නැහැ කොහොමත් බිංදුවයි මේ ඍණ 3 දියා තිබ්බා x කියන්නේ ඍණ 3යි. ඒතර ඍණ 3යි ධන 4යි එකතු වෙන්නේ නැහැ. ಜಾති දෙකක් කවදාවත් එකතු වෙන්නේ නැහැ. ඒතර 4ෙන් 3ක් අඩු කරාම 1යි. ලොකු එක්කෙනාගේ ලකුණ ධන හින්දා ධන 1යි කියලා දානවා. මේ බිංදුව වැඩක් නැහැ ගණන් ගන්න බිංදුව කොච්චර එකතු කරත් ඔච්චර තමයි.
හරි ඔන්න දුන්න මිනිත්තු ඉවරයි ගොඩක් ඉතින් මෙහෙමයි මේ වීජීය ප්‍රකාශන කිව්වම් පුතේ පොඩ්ඩක් හරි ඉතින් කල් වෙලා අරන් කරන්න ඕනේ මාතුලා දැන් සමහරක් මගේ ගෝලවලම මට කියලා තියෙනවා සර් ටිකක් වෙලා ගත්තොත් එහෙම මේව ඇත්තට අමාරු කරන්නේ නෙමෙයි හැබැයි ඉතින් වෙලාව අරගෙන හොඳට කල්පනා කරලා සිහි බුද්ධියෙන් කරන්න ඕනේ කියලා ඒ ගෝලයන්ගේ අදහස අන්න ඒ වගේ ඔයාලට ඉතින් අනිත් ගෝලයන්ටත් කියන්නේ පොඩ්ඩක් වෙලා කල්පනා කරලා හිමීට ගන්න ඕනේ කියලා හරිද මේක බලන්නකො දෙක මෙහි දැක්වෙන සුදු කෝණාංශයේ දිග L සෙන්ටිමීටර්ද පළල B සෙන්ටිමීටර්ද වේ මේ පරිමිතිය දැක්වීමට පරිමිතිය කියන්නේ මොකද්ද පුතේ වටේ දිග ඒක මම උදව් කරනවා ඒක කරලා පළවෙනි එක කරන හැටි පැහැදිලි කරලා දෙන්න ඉතින් යාට කරන්න ඕනේ හරි L කියන්නේ දිග මේ පැත්තත් දිග හරි B කියන්නේ පළල මෙයා B මෙයා B හරි දැන් මේකේ පරිමිතිය හොයන්නේ කොහොමද? පරිමිතිය කියන්නේ වටේ දිග කිව්වනේ. ලේසිම විදිහ හරි. L ධන B ධන B. සමානවත් මේ උත්තරේ. නැත්නම් LL 2L 2B. කොහොමද? හරි මාත් එක්කම කරන්න යන්න එපා පොඩ්ඩක් බලන්න. හරි රෝමිලක්කත් දෙක නැත්නම් මා පාස් කරයි යන්න තමයි try එක දෙන්නේ. එහෙම වෙන එක හොඳයි. දැනට එපා. පරිමිතිය ඔන්න පරිමිතිය හොයන්නේ දෙවෙනි ගාන. පරිමිතිය කියලා දාපු ගමන් මොකද මේක ලියාගන්න. L ධන B ධන B කියලා ලියාගන්න. ලියලා පුතේ මේගොල්ලෝ කියන එක බලන්න. L කියන්නේ 10 කියලා ගන්නලු. L කියන්නේ 10. ඔයාලා මෙතනට 10 දාගන්න. සුසු කොටසක් හඳ ගන්නකො මෙතන. හඳගෙන L කියන තැනට 10යි. L තියෙන මෙතනනේ 10යි. මෙයත් එනම් 10යි. B කියන තැනට කවුද? 7යි. 7යි. පස්සේ දාල එකතු කරලා පරිමිතිය වෙයි. ඔය වගේ ප්‍රොමිලක්කම් 3 කරන්න, ප්‍රොමිලක්කම් 4 කරන්න. සුදු කෝණාංශ ඇඳගත්තාම වටේට දිග ටික දාගත්තාම එකතු කරලා ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් හිතන්න දීලා තියෙන්නේ. අන්තිම ප්‍රොමිලක්කම් 3යි 4යි සාමාන්‍ය දැනීමක් කල්පනා කරන්න කියලා දීලා තියෙන්නේ. ඒ දෙකක් උමනාවෙන් ඔළුවට දාගෙන කල්පනා කරලා සිහිබුද්ධියෙන් කරන්න ඕනේ. මේ ප්‍රශ්න හතරට මම මිනිත්තු 6ක කාලයක් දුන්නා 6ක. Right. බලන්න යන්නේ දැන් මෙයාගේ 10යි 7යි 7යි මේ 10 10 7 7න් තියෙන්නේ 10 ධන 10 ධන 7 ධන 7 10 10යි 20යි 20යි 7යි 27යි 27යි 7යි කිලුදේ 34යි මොනවද සෙන්ටිමීටර් කියලා ගන්නවා ප්‍රොමිලක්කම් 3 B සමානයි 5යි L B මෙන් දෙගුණයක් B සමානයි 5 කියන්නේ පැත්ත 5යි L කියන්නේ මෙයාගෙන් දෙගුණයක් 5 දෙගුණ කියන්නේ මෙතන එනම් කියන්නේ 10යි කියලා දාන්න කියන්නේ යාමින් දෙගුණයක් එහෙනම් දැන් L කියන්නේ මේ එන්න දෙන්න කරන්නේ ඒක අනුව මෙයා 10 10 5 5 වෙන්න ඕනේ. එහෙනම් පරිමිතියදී කොහොමද එන්නේ? 10 ධන 5 ධන 5 සමානයි 10 10 20යි 25යි 25යි 5යි කියලා එන්නේ. සෙන්ටිමීටර. තුන 4 B සමානයි 12යි. බලන්න B සමානයි 12යි. මෙයා 12යි. මෙයා 12යි. මේ B ට අගයන් 12යි. L
බීට වඩා 8කින් වැඩිලු. L කියන්නේ බීටත් වඩා 8කින් වැඩි. එහෙනම් මෙතන කියන 20යි. මෙතනත් 20යි. එහෙනම් මෑග බලන්න විදියට පොත් 20 දන්න 20යි 40යි 40 10යි 50යි 50යි 10යි 60යි 62යි 64යි සෙන්ටිමීටර් කියලා එනවා. මෙයාට ආවා 34යි මෙයාට ආවා 30යි මෙයාට ආවා 64යි කියලා. ඒක හරි වැරද්ද දාගෙන ඔන්න පිටු අංක 13 14 මම ගෙදර වැඩ දෙන්න යන්නේ. පිටු අංක 13 14 ගෙදර වැඩ දෙන්න යන්නේ. හොඳ නිවාඩුවක් හම් වෙනවා ඉදිරියේදී. පොයේ දවසක් සෙනසුරාදාවක් ඉරිදාවක් ට්‍රිප් එකක් ගියත් ටියුට් එක අරන් ගිහලා එඩිට් කරන්න ළමයි. හරි. ගමන බිමනක් ගියත් එඩිට් කරන්න. ආදේශ කරන්න. ක්‍රම දවස් ගානේ මීට පොඩ්ඩක් කොටසින් කරන්න. දැන් අපි මේ පාඩමේ කාලයක් ඉස්සෙල්ලා ඉගෙන ඉන්නවා. ඉතින් අපි දැන් මේ පාඩමට අදාළ ගොඩාක් දේවල් ඉගෙනගෙන ඉවරයි. ආදේශ කිරීමේවා. හැබැයි මේ සතියේදී නම් ගෙදර වැඩ දාලා තිබ්බේ නැත්නම් ලබන සතියේදී දුක් විඳින්න වෙයි කියලා මතක තියාගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම නම් වලින්ම කතා කර අහනවා මං ඈ. කවුරු හරි කට් කරොත් එයාට ඊට වඩා පනිෂ්මන්ට් එක හම්බ වෙනවා. පන්තිය කට් කරොත් එහෙම දැන් මං සාමාන්‍යයෙන් එහෙම දන්නවනේ. දැන් අද ඒක අහනින්දා පන්තිය කට් වුණා කියලා වගේ අදහසක් තිබ්බොත් ඉතින් මං ගෙදරට කතා කරලා ළමයාට උන ගැනුනේ මේ හේතුව නිසාද එහෙම කියලා අහනවා මං කියන්නේ. ළමයා සමහරවිට උන අරගෙන අම්බෝ මට දැන් අද Zoom එකේ දැන් ඕගලන්ට මේ තාක්ෂණත් එක පුතා අසනීපයක් හදුනා වුණත් ඔක ඉන්න පුළුවන් නේ ගැටලුවක් නැහැ මොකද උන ගත්තා කියලා ඉඳලා ඇස් දෙක අවුලක් වෙන්නේ ඇස් දෙකෙන් පේනවනේ ඒ නිසා ඔක දිහා බලාගෙන ඉන්න පුළුවන් හරි දාසරකත්ම බෑ හරි අපි යන අලුත් මාතෘකාව ඝන වස්තු අපි යන මාතෘකාව ඝන වස්තු ලියන මාතෘකාව ඝන වස්තු ඝන කියන්නේ කුට්ටියක් කියන එක පුතේ කුට්ටි සම්බන්ධ තියෙන වස්තුන් වගේක් තියෙනවා මේ අවුරුද්දේදී අපි කතා කරනවා මේ 8 වසරේදී කතා කරනවා ඝන වස්තු වල අලුත් නම් 3ක් කතා කරනවා පරණ නම් එක්කම මොනවා වුණත් පරණ නම් දැනගෙන ඉන්න බෑ අන්න ඒක නිසා මම පරණ නමකින් එන්න මුලින්ම මාතෘකාව ඝන වස්තු මේකේ රූප 3ක් තියෙන රූප 2ක් තියෙනවා පුතා ඒ රූප දෙක අපිට අඳින්න බෑ ඔයාලට ඇඳ ගන්න බෑ පුතේ ඒ රූප දෙක අඳින්න යන්න එපා අච්චුපතෙන් හරි ෆොටෝකෝපියක් හරි ගහලා ඔයගොල්ලන්ට අලව ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ අලව ගන්න නැත්නම් ඒක අලවන්න අවශ්‍යත් නැහැ නම ලිව්ව මැටි එකට හරිද අවසාන රූප දෙක දැනට තියෙන සාමාන්‍ය රූප ඇඳ ගන්න පුළුවන් රූප ටික අපි ඇඳගමු රූප සටහන් ටික ඔළුවේ තියාගමු ඈ එහෙමයි යන්නේ මේකේ දෙනවා මෙන්න මෙහෙම පුතේ පළවෙනි ඝන වස්තුව අපිට අපි දැකපු පුරුදුම ඝන වස්තුව. මෙයාට කියනවා අපි ඝනකය කියලා. මෙයාට කියනවා මොකද්ද පුතේ? ඝනකය. මුහුණක් දාර ශීර්ෂ මුහුණ දෙක හැඩය කියන කරුණු ටික. මුහුණත් දාර शीर्ष मुहुनतक හැඩය ඝනකය මුහුණත් දාර ශීර්ෂ මුහුණතක හැඩය සහ පතරමි මේ කියන කරුණු ටික ගැන තමයි කතා කරන්නේ ඝනකයක් කිව්වම් පුතේ මේ රූප සටහන් ටික පට ගාලා මේව කරන්නේ කොහෙද? අභ්‍යාස පොතේ කරන්නේ. හරි හොඳට මතක තියාගන්න. මේ රූප සටහන් ටික ඉක්මනට ඔයගොල්ලෝ අද ගන්න ඕනේ විස්තර ටික ලියා ගන්න ඕනේ. මොකද ඊළඟ රූප සටහන අඳින්න මම ආයි බෝඩ් එක මාත් කරනවා ඕම යන්නේ. ඒ නිසා මාත් එක්කම වැඩ ටික කරන්න කියලා කමන්නේ මේ රූප සටහන් නිසා. හරි. මුහුණක් ගන්න 6ක් තියෙනවා. මුහුණක් කොච්චරක් තියෙනවද අපිට? ඝනකයකට නම් 6ක් තියෙනවා. දාර ඒ කියන්නේ රේඛා 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවා. ශීර්ෂ මුළු 1 2 3 4 5 6 7 8 ශීර්ෂ කීයක් වෙනවද? 8ක් තියෙනවා. මුහුණත හැඩය හරි සමචතුරස්‍රයක්.
සම චතුරස්‍රය හතරම කියන්නේ පුතා කතෝලික භක්තිකයන්ට එහෙම අමතක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කුරුසයක හැඩයක් වගේ තමයි මෙන්න මෙයාව හරියටම ගත්තොත් එහෙම එන්නේ. ඉතින් තව හැඩ වලට මේක ගන්න පුළුවන්. හරි. මෙන්න මේ හතරම. මම මිනිත්තු 3ක වගේ කාලයක් දෙනවා මේක විස්තර ටික ඇතුළත් කරගන්න. මේක කෙලින් එන්න ඕනේ මගේ වගේ ඇද වෙන්න බෑ. හරි. හරි මම ඊළඟ රූප සරහන් දෙනවා. අපිට තියෙන මොන පාඩම ගොඩක් සාකච්ඡා කරන්න යනවා. ඒක තමයි අපිට තියෙන එකම අභ්‍යාසය තියෙන්නේ. නෑ අභ්‍යාස වර්ග දෙකක් තුනක් තියෙනවා. පාඩම සාකච්ඡා කරන්න ඕනේ. හරි. දෙක ඝනකාභය. කාටද වෙලා ඕනනම් මේ වැඩි ඉවර නැති කවුරු හරි ඉන්නවනම් අත උස්සලා පෙන්නන්න ඉක්මනින් මකන්න යන්නේ. හරි දෙන්නෙක් ඉන්නවලු හරියට මිනිත්තුයි දෙන්නේ මිනිත්තුවෙන් 3 දෙනෙක් ඉන්නවලු 3 දෙනාටම ඔන්න මිනිත්තුවක් කාලයක් දෙනවා මම මිනිත්තුයි දෙන්නේ හරියට. හරි දුන්න කාලේ ඉවරයි පුතේ. යක් මේවත් ඉන්න ඕනේ මේ වගේ දේවල් කරලා දින චුට්ටක් ඉස්සර වෙලා යන දේවල් නෙමෙයි හැබැයි මේ මම පොඩි දැන් තමයි මහාගෙන යන්නේ. ඇයි කියලා දන්නවද? මේ ඝනකයයි ඝනකාභයයි කියන දෙන්න අතර හරි සම්බන්ධකම් කියනවා. ඒක නිසා තමයි පොඩ මහාගෙන යොන්න එනවා. ඝනකාභය. යා දිග පෙට්ටියක් වගේ. හරි සමචතුරස්‍ර පෙට්ටියක් වගේ මෙයා මේ දිග සුජු කෝණාස්ත්‍ර කියන පෙට්ටියක් වගේ. මෙයාගේ මුහුණතක හැඩය සුජු කෝණාස්ත්‍ර තමයි වැඩිපුරම ගන්න. වැඩිපුරම සුජු කෝණාස්ත්‍ර අමතරව සමචතුරස්‍ර හැඩ තියෙන අවස්ථා තියෙනවා. මුහුණතක හැඩ කියලා මම ගන්නම් මේක හැඩ. හේතුව ඔයාලා දැකලා සිග්නල් පෙට්ටිය. සිග්නල් පෙට්ටිය බලන්න දෙපැත්තේ තියෙන සමචතුරස්‍ර දෙක. හතරක්ම තියෙන්නේ සුජු කෝණාස්ත්‍ර තමයි. හැබැයි සමචතුරස්‍ර තියෙන අවස්ථාත් සමහරක් වෙලාවට කියන්නේ කලාතුරකින් නෙමෙයි අපිට සමාජයේදී අපිට දකින්න වෙනවා. අපේ යවට පරිසරයේදී අපිට දකින්න වෙනවා. පතරම අර වගේම තමයි. හැබැයි දිග පෙට්ටිය දෙන්නේ. හරි මේකට සර් දෙනවා මිනිත්තු 3ක වගේ කාලයක් ඇඳ ගන්න. මේවා ගියේ 7 වසරේදී අපි ඉගෙන ගත්ත පාඩම් නැවත මතක් කරගෙන යන මාතෘකාවක්. ඒක නිසා ඉක්මනින් මේක ඇඳ ගන්න. හරි තවත් අඳින්න ලියන්න වෙලා ඕන ඉන්නවද කවුරු හරි? අපිට රූප සරම් තියෙන 1 2 3 4 5 6යි රූප 6ක් තියෙනවා නේද? අන්දාස අපි ඒක ඇඳ ගන්න බලමු කොහොමද කියලා. බැලවුණ කවුරුත් නැහැ. හරි මම යන තුන්වෙනි එකට ලියන්න පුතේ මාතෘකාව සවිති චතුස්තලය. සවිති චතුස්තලය. සවිති චතුස්තලය
සවිත චතුස්තලයක් කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණක් හතරකින් හැදෙන එක්කෙනෙක් කියලා. ත්‍රිකෝණාකාර කොච්චරද මුහුණක් හතරකින් හැදෙන්නේ. යාව ඔයගලන්ට උඩින් බැලුවම මෙන්න මෙහෙම පේන්නේ. ත්‍රිකෝණයක් ඇඳලා මැද්දේ දිතක් තියාගත්තා. ඉදි ටික ගැහුවා. සවිත චතුස්තලය. මුහුණක් ගණන හරියට මුහුණක් කියන යට ත්‍රිකෝණයයි මේ පැත්තෙන් තියෙන ත්‍රිකෝණ තුනයි. ත්‍රිකෝණ හතරයි. ඊට පස්සේ දාර ගණන තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි දාර 6යි. ශීර්ෂ ගණන කියන්නේ මුළු 1 2 3 මුහුණක හැඩය සමපාද ත්‍රිකෝණය. මේකට කියනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. හතර මෙනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක් මෙහෙම කියනවා. ඒ ත්‍රිකෝණේ මෙහෙම ඇදෙනවා. ඒ ත්‍රිකෝණේ මුළු හරියටම පාදවල මැද හොයාගන්න. වල මෙන්න මෙහෙම යා කරන්න. එදින යටි පතරම කියන්නේ. සාලිත චතුස්තලය ත්‍රිකෝණේ හරි රූප සටහන හරි ඔන්න සර් දෙනවා මිනිත්තු හරියටම මිනිත්තු වලින් 3ක් මේ රූප සටහන ඉවර කරන්න. හරියට මිනිත්තු තුනකින් පස්සේ අපි ඊළඟ රූප සටහන හදින්න පටන් ගන්නවා. හරි තවත් අඳිනා ඉන්නවද සමථි චතුස්තලය? දැන් ඉන්නනම් මට සංඥාවක් දෙන්න. හරි. අපි යනවා ඊළඟට සමචතුරස්‍ර පිරමීඩය. ඊළඟ අපි යනවා සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය කියන්නේ පුතා අන්තිම ගමකුවන් මාතෘකාව ලියාගෙන දැන් නම ඇහුච්ච ගානම ලියන්න පුළුවන් සමචතුරස්‍ර පිරමීඩය. ඒක අඳින්නේ මෙහෙමයි ඈ මුලින්ම යටින් කිරිපත් කැටයක් වගේ කෙනෙක් ඇඳ ගන්නවා. නම් නැටි කියලා දෙනවා. හරි කිරිපත් කැටයක් වගේ ඇඳගත්තා. එතන මේ මුල්ලේ ඉඳන් කෙලින් ඉරක් ගන්නවා. නැවතුණු තැන ඉඳන් අනිත් අයට මොහොම යනවා. ඕක තමයි සරලම අඳින ක්‍රමය. ඕකේ මුහුණක් දාර ශීර්ෂ සහ මුහුණක හැඩය සම්පූර්ණ වෙනස් වෙනවා. මුහුණක් ගන්න කියන පුතේ ත්‍රිකෝණ රූප 4යි යටින් රූපයයි ඔක්කොම මුහුණක් කීයද? 5ක් තියෙනවා. මේවා හැබැයි කටපාඩම්ම කරන්න ඕන පාඩමක් මේක ඈ. දාර 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි දාර කියන රේඛා 8ක් තියෙනවා. ශීර්ෂ මුළු 1යි 2යි 3යි 4යි 5යි උත්තරේ 5යි. මුහුණක හැඩය රූප දෙකක් තියෙනවා. එකක් ත්‍රිකෝණය අනිත් එක සමචතුරස්‍රය. සමචතුරස්‍ර ආධාරකයක් තියෙන ඉඳ සමචතුරස්‍රය අනිවාර්යයි. ඒක තමයි ත්‍රිකෝණත් අනිවාර්යයි. මේ රූප දෙකම නැතුව මේක කවදාකවත් පිරමීඩ එහෙම හැදෙන්නේ නැහැ. පතරම මෙහෙම සමචතුරස්‍රයක් වටා සමචතුරස්‍රය වටා මෙහෙම ත්‍රිකෝණ පිහිටනවා. සමචතුරස්‍රය වටා මෙන්න මේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේ රූප සටහන අඳින්නත් ඔන්න මිනිත්තු 3ක් කාලයක් දෙනවා හරියටම මම කරන්න මාත් එක්කම අඳින්න ගතර කමන්නේ නැහැ මොකද මේක ඉතින් කටපාඩම් කරන්න තියෙන මාතෘකාවක් නිසා
මම කියනකක අඳිනකන් දරනකම් බලන් ඉඳලා පටන් ගන්න අවස්ථාවෙන්නේ මාත් එක්ක කරන්න පුළුවන් මේක. හරි. මේ කරන්න ඊට පස්සේ අපිට තියෙන ත්‍රිකෝණ ප්‍රිස්ම එක මම කරමු. මිනිත්තු 3යි. ඊළඟ රූපේ ත්‍රිකෝණ ප්‍රිස්මය. මේ ත්‍රිකෝණ ප්‍රිස්මය අඳිද්දි තොන්න අඳින්න බැරි අය කියන්නේ වැඩි මේව කරන්නේ මම ටිකක් වෙලාව අරගෙන අඳින්නම් රූපේ ගින්දා මාත් එක්කම ඇඳගත්තත් කමන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියන්නේ පුතා මෙන්න මෙහෙම අඳින්න. මුලින්ම ත්‍රිකෝණයක් අඳිනවා. ඒ වගේම ත්‍රිකෝණයක් මෙයාට පල්ලෙහෙන් මෙහෙම අඳිනවා. ඉතක් ඈති. පේනවද කරපුතේ? ත්‍රිකෝණයක් අඳිනවා. ඒ වගේම ත්‍රිකෝණයක් මෙතනින් අඳිනවා. දැන් මගේ ත්‍රිකෝණ දෙකම එක වගේ නොවුනට ඕගොල්ලන්ගේ ත්‍රිකෝණ දෙක එක වගේම වෙන්න ඕනේ. ඒක ලේසි වැඩි. මේ ත්‍රිකෝණය අඳිනවා. ආයෙත් ත්‍රිකෝණයක් අඳිනවා. හැබැයි කෙලින්ද එක කෙලින්ද නැහැ. මේ ත්‍රිකෝණයට ටිකක් පල්ලෙහෙන් ඇඳලා තියෙන්නේ. පැහැදිලිද? එහෙම ඇඳ ගන්න. ඇඳ ගන්නකො ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට ඕක ඇඳ ගන්න පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ කරන්නේ දැන් ත්‍රිකෝණ දෙක ඇඳගෙන නැතිනේ. උඩ මුල්ලට යා කරනවා. මේ පැත්තේ මුල්ල මෙහෙට තියෙන මුල්ල මේ පැත්ත මෙයාගේ මේ පැත්ත එක්කිනාට මෙයාගේ මේ පැත්ත එක්කිනාව යා කරනවා. මෙයාගේ මේ පැත්ත එක්කිනාට මෙයාව යා කරනවා. මොකක්ද ත්‍රිකෝණ ප්‍රශ්නේ කියන්නේ. මේක ඔයගොල්ලන්ට බහුරූපේක්ෂය කියලා විද්‍යාවේදී භාවිතා වෙනවා. ඒ වගේ රූපයක් මේ ඇදලා තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක් ඇඳලා උඩ මුල්ලට මේ පැත්තේ මුල්ල මේ පැත්තේ මුල්ලට මේ පැත්තේ මුල්ල මේ පැත්තේ මුල්ලට යා කරනවා. මුහුණක් කරන පහක් තියෙන ඇයි ත්‍රිකෝණ දෙකයි සෘජුකෝණාස්ස යට සෘජුකෝණාස්ස කීයක් තියෙනවද? තුනක් තියෙනවා සෘජුකෝණාස්ස. ඒතකොට ත්‍රිකෝණ දෙකයි සෘජුකෝණාස්ස තුනයි ඔක්කොම කීයක් තියෙනවද? මුහුණක් පහක් තියෙනවා. දාර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කියලා. දාර කීයක් තියෙනවද? 9ක්. ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි ශීර්ෂත් වෙනවා පුතේ 6ක්. මොහොනතක හැඩ මේක දෙනවා සෘජුකෝණාස්ස ඒ වගේම ත්‍රිකෝණ පතරම එන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද සෘජුකෝණාස්ස තුනක් වෙනවා මෙන්න මෙහෙම. සෘජුකෝණාස්ස තුනක් වෙනවා. ඇවිල්ලා මෙතනින් කොහොම ත්‍රිකෝණයක් එන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක ඕනෙම නම් මෙතනින් එන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක ඕන නම් මෙතනින් එන්නත් පුළුවන්. කොතනින් ආවත් මේ පතරම හදාගන්න පුළුවන්. දැන්මාද මේ දෙන්න හරි රූපේ ගන්න අපි මේ දෙන්නට තමයි අඳින්නේ. කියන්නේ හරි කියලා නෑ එහෙම නෑ. ගොඩාක් දුරට අඳින්නේ 75ක් 80ක් මඳින්න කට්ටිය මේ විදියට. ඒ නිසා ඔළුත් ඒ විදිහට මඳින්න. හැබැයි කවුරු හරි මේ දෙක මෙතනින් ඇදලා තිබ්බත් මෙතන දැන් මෙන්න මෙහෙම මම නිකන් පොඩි දරසනහක් කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම එකක් ඇදලා තිබ්බත් කොහොම ඇදලා තිබ්බත් ටික හරි. ගැටලුවක් නෑ. මේ දෙක මොනනම් මෙතනත් හොඳින් තියෙන්නත් පුළුවන්. මෙතන තියෙන්නත් පුළුවන්. මේ තුන් දෙනාගෙන් කොහෙ තරක හරි ඇදලා තියෙන්න පුළුවන්. අදගන්න මම මිනිත්තු කාලයක් දෙනවා. මොකද මෙතනින් එහාට ඒවල මම රූප සටහන් අන්දවන්නේ නැහැ. ඒ කියන්නේ ඝන වස්තු අන්දවන්නේත් නැහැ. මෙයාලගේ තියෙන හතරම අන්දන්නේත් නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. ඒ දෙක ලොකු රූප දෙකක්. රූප තුනක්. හැබැයි
ඒ තුනම ඕගොල්ලන්ට මම ඇඳගෙන එන්න දෙනවා අර පිටපත් කිරීමේ. අච්චුපතේ මම පිටුව කියන්නම් පිටුව තියෙන පිටුවේ කියන්නම් ඒ පිටුවේ තියෙන එක්කෙනාව පිටපත් කරන්න දෙන්න ඕනේ. මොකද සමහරක් ඒවා සවිදි පංචාස්ත්‍රාකාර හැඩගන්න ඒවා. ඒවා මේ නිකන් මෙහෙම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නත් බෑ. ඔයාලට එහෙම ඇඳලා කියලා අනිත්ත් බෑ. ඒ පාඩමේ හැටි ඒ තුනේ තියෙන්නේ රූප සටහන් තුන ඔළුවේ තියාගෙන ගණන් ටික හදාගෙන යන්න ඕනේ. එකයි වෙන්න ඕනේ. හරි? මේක අදින්න තව මිනිත්තු 3ක් වගේ කාලයක් දෙන්නම්. මේ මිනිත්තු කාලයෙන් පස්සේ මම අදින්න ගන්නවා පුතේ. හරි? ඉම්මන් කරන්න. ලබන සතියේදී මම ඔයාලට පෙන්වන්නම් වින්සටි තලය, ද්වදාස තලය සහ අෂ්ට තලය කියන රූප තුන. ඒ රූප තුන පෙන්වන්නම්. ඒ රූප තුනේ තියෙන පතරම් ටික පෙන්වන්නම් ලබන සතියේදී. දැනට අපි මේ තුනේ තියෙන ගණන් විතරයි කියන්නේ. මේ පාඩම් කරන්න ඕන ටික ලියලා පාඩම් කරන එක තමයි අපි දැනට කරගෙන යන්නේ. දැනට මේ ඉවරයක් කරන්න මේකෙන් පස්සේ මම තව 3 දිනක් ඉන්නවා මේ අවුරුද්ද ඉගෙන ගන්න. ඒ 3 දෙනා ගැන ඊට පස්සේ කතා කරමු අපි. හරි. එනවා අෂ්ට තලය. අෂ්ට තලයේ නම අෂ්ට. අෂ්ට කියන එකේ තේරුම මුහුණත් 8ක් තියෙනවා කියන එක. ඒ අෂ්ට කියන එකෙන් කියන්නේ 8ක් කියන අර්ථය. මුහුණත් 8ක් සයිද රූපයක්. දැන් මෙතන ඕක ඇඳට ඔයගොල්ලෝ ඕක අදින්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕක ඇඳගන්න ගියාම එන ප්‍රශ්නයක් වෙනවා. අෂ්ට තලයක් හැදෙන්නේ පුතා මේ සමචතුරස්‍ර පිරමීඩ දෙකක් මෙහෙම එකකට එකක් ඇලිලා තියෙන අවස්ථාවක. මේ පැත්තේ සමචතුරස්‍ර පිරමීඩයක් මේ පැත්තේ සමචතුරස්‍ර පිරමීඩයක්. දෙන්න මෙහෙම ඇලුනම අෂ්ට තලයක් වගේ තියෙන්නේ. තල 8ක් තියෙන රූපයක්. ලබන සතියේ රූප සටහන් ටිකෙන් අද ලියාගන්න විතරයි තියෙන්නේ. හරි? අද දවසේ තව මිනිත්තු ගාණක් අපිට තියෙන්නේ. මේ මිනිත්තු ගාණදී මේ රූප සටහන් තුනේ විස්තර ටික ලියා ගන්න ඕනේ. ඒ නිසා මේ විස්තර ටික ලියා ගන්න ඕගොල්ලෝ. මාතෘකාව අෂ්ට තලය. අෂ්ට තලය. මේක දෙනවා මුහුණක්. දාල් ශීර්ෂ මුහුණතක හැඩය. මුහුණතක හැඩය. මේ ගැන කතා කරන්නේ ලබන සතියේ මේ රූප සටහන් පෙන්න මම රූප සටහන ඔයගොල්ලන්ට පෙන්නලා ඊට පස්සේ මම විස්තර ටික ගැන කතා කරනවා. මුහුණත් ගාන, දාර ගාන, ශීර්ෂ ගාන ගැන එහෙම කතා කරනවා. අද තියෙන්නේ ලියාගන්න එක විතරයි. හරිද? ඒක නිසා මේක කොහොමද හැදුනේ, මුහුණත් කොහොමද ආවේ මෙච්චර මොකුත් නැහැ. නිකම් ලියවිලක් විතරයි තියෙන්නේ. හරි? මුහුණත් 8ක් තියෙනවා. දාර 12ක් තියෙනවා. ශීර්ෂ 6ක් තියෙනවා. මුහුණතක හැඩය සමපාද ත්‍රිකෝණයක් ගන්නවා. කවිෂ සත්විදු අහන්න පුතා ප්‍රශ්නේ. සර් මේ මට 6 කාලට පන්තියක් තියෙනවා මං අයින් වෙන්නද? ඒක හරියට ගන්න හරි. දැන් මේක ලියාගන්න. මහාට මේ තු දෙකක් විතර වගේ තව දෙනවා. හරි? වින්සටි තලය. අපි යනවා ඊළඟ මාතෘකාව වින්සටි තලය. මොකක්ද වින් නම වින්.
විංසති තලය. බලන්නකෝ මේ ජීවිතේ අහලා නැති නම් මේ නෑ දැන්. මොනවාද අප්පා මේ කියන්නේ කියලා අන්න මේ වගේ ප්‍රශ්න මේ තියෙන්නේ. මම හරියට බලලා දෙනවා මේක තමයි කියන්නේ විංසති තලය. විංසති තලයක් තුවම් පුතා ඒකත් සවිති පංචාශ්‍රය හැඩයක් ගන්නා රූපයක්. මුහුණත් 20ක හැඩයක් ගන්නවා පුතේ. හරිද? මුහුණත් 20ක හැඩයක් ගන්නවා. අනේ මුහුණත් 20ක ගන්නවා සවිති පංචාශ්‍රය මේක මේ සමපාත ත්‍රිකෝණ මම දෙන්නේ හිටිය නම නෙමෙයි කියලා කවන්නේ. විංසති තලය. මේ විංසති තලයේ සමපාද ත්‍රිකෝණයක් ගන්නි. එතකොට මෙයාගේ මුහුණක් තියෙනවා පුතේ 20ක්. මුහුණක් කොච්චරක් තියෙනවද? 20ක්. ඒකයි විංසති තලය කියලා කියන්නේ. 20 ගැන කියවෙන්නේ. මේකේ තියෙනවා දාර ගත්තොත් ඒ කියන්නේ අපි කියනවා පාද ගත්තොත් එහෙම පාද තියෙනවා 30ක්. දාර 30ක් තියෙනවා. ඒකයි අපි අඳින්නේ නැත්නම් රූපේ ඕන නැතර වෙන්නේ නැත්නම් ඉරි කැලි 30ක් ඕගොල්ලෝ අඳින්නේ ඉරි කැලි 12ක් කන්න ගන්න බැරුව ඉරි කැලි 8ක් අඳින්න බැරුව කොහෙද ඉරි කැලි 30ක් අඳින්නේ නේ ඊළඟට ශීර්ෂ ගත්තාම ඒ කියන්නේ මේකේ මේ මුළු 12ක් තියෙනවා මුහුණට හැඩය ගත්තම් පුතා සමපාද ත්‍රිකෝණ හැඩයක් ගන්නවා සමපාද ත්‍රිකෝණ හැඩයක් ගන්නවා හරි විංසති තලය මුහුණත් 20යි දාල 30යි ශීර්ෂ 12යි සමපාද ත්‍රිකෝණ හැඩයක් ගන්නවා මට තියෙන ප්‍රශ්නේ අට වසර දරුවන්ට සිංහල තේරෙන්නේ නැද්ද කියලා මම දැන් මේ කොටස කරගෙන යද්දි මම කිව්වා මොකද්ද කිව්වේ මේ ටික ලියා ගන්න විතරයි ලබන සතියේදී ඔය රූප තුනම පෙන්නලා සාකච්ඡා කරනවා කියලා කිව්වා හරිද රූප ඕනිද නැද්ද කියන එක ලබන සතියේ තීරණය කරන්න ලබන සතියේ මම රූප ටික පෙන්නන්නම් පෙන්නලා කරන්නම් මෙතන ඒ රූපය අඳින්න බෑ පුතා හරිද? ඔයාලට මම ඇඳත් ඕගොල්ලොන්ට ඒක ඇඳ ගන්න බෑ පුතා. ඒක නිසයි ඒක ගත්තේ නැත්තේ. අනිත් එක මම කිව්වා පටන් ගන්නදම කිව්වා මේ ටික අද ලියා ගන්න විතරයි තියෙන්නේ. පට ගාලා මේ ටික ලියාගත්තම ඇති. රූප අඳින්නේ නැහැ. රූප තියෙනවා මේවලට. මේවලට රූපයක් තියෙනවා. ඒ රූපේ ලබන සතිය මම පෙන්නනවා. හරිද? ඒක ඔයාලට උන්ට පාද දාල ශීර්ෂය ඒවත් එක්ක බලා ගන්න පුළුවන් විදියට මම ඒ ටික පෙන්නන්නම්. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. දැනට විංසති තලය මේ විස්තර ටික ලියාගත්තම හොඳම ප්‍රමාණවත් තව මිනිත්තු 5ක වගේ කාලයක් ඉඳී මට තව එක මේ මාතෘකාවක් තියෙනවා ඒකත් ලියා ගන්න ඕනේ. ලියන්න විතරයි. ලබන සතියේ අපි සාකච්ඡා කරමු. ලබන සතියේ ප්‍රශ්න වලට උත්තර ලියමු. ඒව ගැන ගැටලුවක් නැහැ. හරි? අන්තිමට දෙනවා ද්වදාස තලය. ද්වදාස තලය කියවම පාද 12ක් සහිත එකක්. නම් ගත්තම ඕගොල්ලන්ට හරි අමාරු වෙනවා. ඔය පාඩම් කරගන්නත් හරි අමාරු නම්. හරිද? මගනවා පුතේ මේක මම ඈ. ද්වදාස තලය. එතකොට මෙයාව මුහුණක් වලින් ගත්තොත් මුහුණක් තියෙනවා මෙයාට පුතේ 12ක්. දාල ගත්තොත් කියන්නේ මේ රේඛා ගත්තොත් ඒකෙත් තියෙනවා පුතේ දාල 30ක්. ඒත් ඉරි 30ක සහිත රූපයක්. අවසානයේදී මෙයාට පුතේ තියෙනවා ශීර්ෂ තියෙනවා පුතේ 20ක්. මෙයාගේ මුහුණතක හැඩය ගන්නවා සවිදි පංචාශ්‍රය.
සවිදි පංචාශ්‍රය. මූලතක හැඩය ගන්නවා සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රයක් හැඩය ගන්නවා. හරි. මේක ලියන්න. මේක ලියන ගාම පාඩම අවසන් වෙනවා. අද පන්ති ඉවර වෙනවා. ගෙදර වැඩ දුන්නේ මම පිටු අංක 12 13 නෑ සමහන් පිටු අංක 13 14 දුන්නේ. ඒ වගේම ලබන සතියේ තමයි මේවල රූප සටහන් ගැන කතා කරන්නේ. හොඳට මේ රූප සටහන් දැන් අද දුන්න රූප සටහන් 5යි 8ක් දීලා තියෙන රූප සටහන් ගැන ඒ අතේම විස්තර ටික කටපාඩම් කරලා තියාගන්න ලබන සතිය එනකොට එහෙනම් සුබ සන්ධ්‍යාවක් සුබ සවසක් වෙන්න කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම ගෙදර වැඩ කරලා දාලා තියෙන්න ඕනේ ගෲප් වලට නැත්නම් කිව්වා වගේම වෙනවා. තව එකක් මේක ලියලා ඉවරයි. දැන් ඉවත් වෙලා යන්න පුළුවන් ක්ලාස් එකෙන්. එහෙම නොවුනත් තව මිනිත්තු දෙකකින් අපි ඉවත් වෙනවා. හරි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් වෙන්න